රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. නොවැම්බර් අවසානයේ පෙර අවුරුදු 18ට වැඩි සිරපුර වැසියන් එන්නත් කරණයට. මෙරට ජනතාව නිවසේදී සිටින ප්‍රතිශතය සාපේක්ෂව ආමාගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි. සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 3,51,000ක් දක්වා ඉහළට. COVID-19 වසංගතයේ පාලනයට රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000ක්. රට වසා දැමීමට තීරණයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනපදයට සහ අගමැතිට පැසසුම්. පවතින තත්ත්වය හමුවේ වෛරී දේශපාලනයෙන් වළකින ලෙස රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලයි. කොළඹ කොටස් වෙනද පොලිසිය කොටස් පින දර්ශකය වාර්තාගත සියයට. ඇමරිකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,50,000කට ආසන්න වෙයි. ශ්‍රී ලංකා දැල්පන් සම්මේලන වර්ණය කල් දැමේ. ලබන නොවැම්බර් මාස අවසන් වීමට පෙර මෙරට සියලු වයස අවුරුදු 18 ඉහළ සිරපුර වැසියන් පූර්ණ එන්නත් කරන ලක් කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා පවසයි. සැප්තැම්බර් 15 වෙනිදා වනට අවුරුදු 30ට වැඩි සිරපුර වැසියන් එන්නත් කරන ලක් කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ආන්ද්‍රේස් ගරිඩෝ මහතා සමග අද පෙරහුරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. සිරපුර වැසියන් එන්නත් කරනකින් පසු 3 වන දක්න බාධනය පිළිබඳවද අවධානය යොමු කරයි. ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම් දැනුම හා තාක්ෂණය මෙරට ලබා දීම සඳහා කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත. සමාජයේ ඒකරාශීම් වැළැක්වීමට ශ්‍රී ලංකා රජයේ සාධනීය පියවර රැසක් ගෙන තිබුණද මෙරට ජනතාව නිවසේදී සිටින ප්‍රතිශතය සාපේක්ෂව අවම අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි. අගෝස්තු 9 වෙනිදා සිට 5 වෙනිදා දක්වා කාලය සැලකිලිට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මතය ඉදිරිපත් කර තිබේ. එම කාලය තුළ කොවිඩ් පරීක්ෂණ වලින් මෙරට ආසාදිතින් වාර්තා වීමේ ප්‍රතිශතය 15.8කි. එන්නත් කරන වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්‍රාසන රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි. නිරෝධායන ඇඳන නීතිය පැනවීමෙන් අපේක්ෂිත අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ජනතාව සහාය දැක්විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඇඳන නීතිය පැනවීම තුළින් ඇතිවන සමාජ ආර්ථික ගැටලු රැසකි. ඒ දීර්ඝ කිරීමට සිදු වුවහොත් එම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. මිනිස්සු පොදිගැසුනොත් ආයත රෝගය බෝ වෙන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් වෙනවා. ඒ වගේම තමයි ප්‍රවාහන මාධ්‍යවල මිනිස්සු පොදිගැහිලා ගියොත් තත්ත්වය බරපතල වෙනවා. ඒ නිසා වැදගත් දේ තමයි මෙහිදී නැවත අරින්න පෙර විශේෂයෙන්ම ප්‍රවාහන මාධ්‍යවල ඒ කියන්නේ දුම්රිය වෙන්න පුළුවන් බස් රථවල මගින් ගෙන යාම වැනි ඉදිරියේදී ආය සෙනග ඇක්සස් වෙන්න තුඩු දෙන්න පුළුවන් දේවල් මේ වහලා තියෙන කාලේ සාකච්ඡා කරලා සැලසුම් කරලා එසේ නොවන්නට කටයුතු කිරීම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් නැවතත් අපිට සිද්ධ වෙන්නේ ආයෙත් යම් දවසක වහන්න විතරයි. මේක අර විෂම චක්‍රයක් ලෙස කැරකි යනවා මිසක් කවදාකවත් මේක ඉවර කරන්න බැරුව යනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා විවෘත කරන කාල සීමාව දික් කරනවාද කොටි කරනවාට වඩා වැදගත් වන්නේ විවෘත කළහොත් යම් දවසක එදාට අපි මේ රෝගය පැතිරෙන්නේ නැතුව මේක පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වාතාවරණය දැම්ම ඉඳලා සැලසුම් කර ගැනීම වැදගත් වෙනවා. අද දිනේ මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූවන් 3,520 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 4,11,290කි. වෛරසය ආසාදනය වූවන් 239 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,51,069කි. කොවිඩ් ආසාදිත මරණ 7,948ක් මෙරටින් වාර්තා වී ඇත. COVID-19 වසංගතයේ පාලනය වෙනුවෙන් රජයේ මේ වනට වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000කි. මිනිස් ජීවිත රැක ගැනීම සඳහා රජයේ මෙතරම් මුදලක් වැය කරද්දී ජනතාවද වෛරසයෙන් ආරක්ෂා වීමට කැප විය යුතු බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
එන්නත් මිලදී ගැනීම, ඖෂධානනය කිරීම, ඔක්සිජන් ආනයනය කිරීම, රෝහල් පාසුකම් වැඩිදියුණු කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම, සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සහ දැනුවත් කිරීම වැඩසටහන් වෙනුවෙන් එම මුදල් වැය කර තිබේ. මේ වසරේ පළමු මාස 6 තුළ වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රාජ්‍ය වැය කර ඇති මුදල රුපියල් බිලියන 53කි. මේ අතර රටවසා දමා ඇති එක් දිනක සිදුවන පාඩුව රුපියල් බිලියන 15ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පෙන්වා දෙයි. රාජ්‍යයට ආදායම් ලැබෙන බොහෝ අංශ කඩා වැටී තිබේ. වැඩිම ආදායමක් ලැබූ සංචාරක ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත. එම ක්ෂේත්‍රයේ නියුතුවන් සියලු ආදායම් මාර්ගද බිඳ වැටී තිබේ. කෙසේ නමුත් තත්ත්වයේ මෙසේ තිබෙදී රටේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමට රාජ්‍යය කටයුතු කරයි. මහපොළොව ශිෂ්‍යාධාර රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා ආදී සියලු ගෙවීම් අතපසුවීමකින් තොරව සිදු කිරීමටද රාජ්‍යය කටයුතු කර ඇත. ජාතික ආරක්ෂාව පරිමේන් තහවුරු කර තිබේ. ආදායම් අහිමි අඩු ආදායම්ලායි පොල් සඳහාද දීමනා ලබා දීම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි. බැංකු ණය ගෙවීම සඳහා සහන ලබා දී තිබේ. ජාතික නිෂ්පාදන ලෝවිට සමස්ත ආර්ථිකය බිඳ වැටෙන බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය ආන්ත්‍රණය ක්‍රමවත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය මාර්ග සංවර්ධනය කිරීම සිය උපරිම දායකත්වය ලබා දෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී. අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000ක් ලබා දීමේ වැඩසටහන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ආවරණය පරිදි ක්‍රියාත්මක වෙයි. කාලතොර දිස්ත්‍රික්කයේ පවුල් 1,22,500ක් අතරින් 50%කට වැඩි පිරිසක් සඳහා මේ වන විට රුපියල් 200 දීමනා ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගෙනගේ මහතා පවසයි. අනෙකුත් පවුල් සඳහා දින කිහිපය තුළ දීමනා ලබා දීම අවසන් කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 67,000කට රුපියල් 200 දීමනා ලබා දීමට කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා ජාතිය ගුවන්විදුලියට පැවසිය. නුවර දිස්ත්‍රික්කයේ දීමනා ලබා දීම අද ආරම්භ විය. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,45,000කට මේ දීමනාව හිමි වේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 480කි. බදුල්ල දිස්ත්‍රික්කයේ දීමනා හිමි වන පවුල් සංඛ්‍යාව 1,10,000ක් බව දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජාතිය ගුවන්විදුලි සඳහන් කළාය. මේ අතර පවතින දායන නීතිය හේතුවෙන් දුෂ්කර ගම්මාන සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යාලිත් ප්‍රවෘත්ති. අලුත් රටට අලුත් බිහි වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ දේශීය නිෂ්පාදනය කිරීම වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. සෑම මාසකම එක් ඖෂධයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවරගෙන ඇත. මේ වන විට ඖෂධ වර්ග 8ක් නිෂ්පාදනය කර අවසන් බව එම සංස්ථාව පවසයි. කොග්ගල ආයෝජන කලාපයේ පිහිටා ඇති එන්සියුලින් හා එන්න නිෂ්පාදනාකාර ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේ. එම නිෂ්පාදන කටයුතු තවත් මාස 4කින් පසු ආරම්භ කරේ. ජායර ප්‍රදේශයේ ඉදිකරන ඖෂධ නිෂ්පාදනාකාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු 85% අවසන් කර ඇත. කටුනායක ආයෝජන කලාපයේ ඉදිකරන එන්නත් නිෂ්පාදනාකාර ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. ලබන වසරේ මේ මාසයේදී ඒ විවෘත කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය නිවේදනය කරයි. දරුවන් තුළ කොවිඩ් රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයකින් යොමු කිරීමේ අවශ්‍යතාවය කොළඹ රිච්වියා රාමාරුහාරි අධ්‍යක්ෂ වෛද්‍ය ජීවජේසූරිය මහතා පෙන්වා දෙයි. වයස අවුරුදු 2කට අඩු දරුවන්ගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීම අපහසුය. කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් දරුවා කඩනමින් රෝහල් ගත කර යුතු බවද ඔහු අවධාරණය කරයි. කොරෝනා රෝගය වැළඳෙනවා නම් රෝග ලක්ෂණ වශයෙන් සාමාන්‍යයෙන් සොටු දියර ගැලීම ඇති වෙන්න පුළුවන්, ඒ වගේම කැස්ස ඇති වෙන්න පුළුවන්, මද උණ ගතිය ඇති වෙන්න පුළුවන්. සමහරක් දරුවන්ගේ වමනය සහ කුඩා දරුවන්ගේ නම් කිරිබීම නතර වෙන්න පුළුවන්, නැත්නම් අවම වෙන්න පුළුවන්. මේවා තමයි සාමාන්‍යයෙන් අපිට දක්න ලැබෙන රෝග ලක්ෂණ. මෙවැනි රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා අඩුම වශයෙන් තමන්ගේ දරුවා රෝහලකට රැගෙන යාම සඳහා කටයුතු කරන්න. කුඩා දරුවාට මව් කිරි දෙන්න පුළුවන්. ඔබට කොරෝනා රෝගය වැළඳිලා තිබුණත් ඊ අවස්ථාවේදී ඔබ කල යුත්තේ අනිවාර්යයෙන්ම ඔබ සුරක්ෂිත පරිදි මුවස්මා භාවිතා කරන්න, ඔබගේ දෑත් ඉතා පිරිසිදුව සෝදා ගන්න, ඒ වගේම ඔබගේ පපු ප්‍රදේශ, පියවර ප්‍රදේශ වතුරෙන් සෝදලා පිරිසිදු කරගෙන දරුවාට කිරි ලබා දෙන්න. දින 10ක් රටසා දෙමෙට ගත් තීරණය පිළිබඳව සම්පූර්ණ සහාය ලබා දෙන බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන හිතෙම පවසන්නේ රට වසා දැමීමේ කාලය තුළ සිදුවන ආර්ථික හානි අවම කර ගැනීම සඳහා විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
තවත් සතියක් හෝ දෙකක් රටසාදමින් මගින් පවතින කොවිඩ් තත්ත්වයේ පාලනය කර තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. පරාජිත විපක්ෂයේ ඇතැම් කොටස්වල අවශ්‍ය වී ඇත්තේ රට අරාජ්‍ය කිරීම බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට දෙක්වමින් හිතෙම පැවසුවේ රට විදේශයෙන් ලබාගෙන කර්මාන්තශාලා ඇතුළු අපනයන ශ්‍රේෂ්ඨ අඩපණ කිරීමට විපක්ෂයේ උත්සාහ දරන බවයි. එවැනි අංශ වසදවීමෙන් රටට අවශ්‍ය කණිතෙල් සහ ඖෂධ ගෙන්වා ගැනීමේදී ගැටලු රැසක් මතුවේ. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ වෛරී දේශපාලනයෙන් වළකින ලෙස අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි. අපි දන්නවා රට වහලා තිබුණත් අපේ රටේ ලක්ෂ 15ක් පමණ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් කිසිම රාජ්‍ය සේවකයෙකුගේ තමන්ගේ වැටුපෙන් රුපියලක් අඩු කරලා නැහැ. හැම කෙනෙකුටම මාසේ අන්තිමට කොච්චර කොවිඩ් තත්ත්වයක් තිබුණත් රටේ ආර්ථිකයට බලපෑම් තිබුණත් අපිට ආර්ථික වශයෙන් අපිට තියෙන ආදායම් මාර්ග නැති වෙලා තිබුණත් රාජ්‍ය සේවකයන්ගේ පඩිය හැම මාසෙම නියමිත වෙලාවට අනිවාර්යයෙන්ම උන්ට ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු අප රජයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි අපිට පේනවා ඒකත් එකම මේ රටේ අහිංසක ජීවත් වෙන මාළු ටිකක් විකුණ ගන්න මිනිස්සයා, පුංචි සිල්ලර කඩයක් කරන මිනිස්සයා, පුංචි තේ කඩයක් කරන මිනිස්සයා, ඒ වගේම දෛනිකව ගිහිල්ලා කුඩී වැඩක් කරගන්න මිනිස්සයා, මේ සියලුම දෙනා තමන්ගේ ආදායම් මාර්ග නැති වුණා. එහෙම් පිටින්ම වහලා දැම්මම අවසානයේ වෙන්නේ බඩගින්නේ මැරෙන්න එහෙම වුණොත්. මොකද හේතුව සමහර වෙලාවට තියාව තියෙන මිනිස්සුන්ට රට බැහුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ට බැංකුවේ සල්ලි තියෙන්න පුළුවන්, තමන්ට අවශ්‍ය කරන ආහාර ටික ගන්න පුළුවන්. නමුත් අර මම කියපු අර අහිංසක මිනිස්සුන්ට ඒක කරන්න බෑ. ඒ මිනිස්සු හම්බ කරොත් අද කන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙන. මේක තේරුම් ගන්න වෙනවා. මේක තේරුම් අරගෙන අපි අක්කොම පරිස්සම් වෙනවා. කොටස් වෙනද පොලේ සියලු කොටස් මින දර්ශකයේ වාර්තාක සේලයි. අදින ගණදුන අවසානයේ සියලු කොටස් මින දර්ශකයේ අගය ඒකක 8920.71 ලෙස රහන් වී තිබුණේ. මීට පෙර සියලු කොටස් මින දර්ශකයේ ඉහළම අගය 11 ජනවාරි 27 වෙනිදා වාර්තා විය. පෙර දිනට සාපේක්ෂව අදින සියලු කොටස් මින දර්ශකයේ 1.8.7කින් ඉහළ ගොස් තිබේ. දෛනික බෙරුවැටුම රුපියල් බිලියන 10.4.9ක් දක්වා සටහන් වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ්-19 තාවකාලික විධාන ප්‍රණත් කිරීම පත්‍ර කතානායකවරයාගේ සහතිකය හිමි වෙයි. 31 වෙනිදා කතානායක මහින්ද අබේවර්ධන මහතා ඊට අදාළ සහතික සටහන් කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. පසුගිය දා පනත් කිරුම් පත ඡන්දීමසියකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. කොවිඩ්-19 තත්ත්වයේ හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාව තුළ ඉටු කිරීමට පොත්ගලෙන් නොහැකු අවස්ථාවන් සම්බන්ධයෙන් විකල්ප අධිකරණ නියම කිරීම සඳහා විධිවිධාන සැලසීම මෙහි අරමුණකි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට කොවිඩ් ප්‍රතිශතීකරණයක් ලබාගත් බවට සහතිකයක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයකව එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි. එම සහතිකයේ විද්‍යුත් පිරවතක් ලබා ගැනීම සඳහා covid19.health.gov.lk බටවියට පිවිසිය හැකිය. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපළ පිටත සිදුව පිරීමකින් ළමුන් ඇතුළු 13 දෙනෙක් ජීවිතාංශයට පත්ව තිබේ. පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. සිදුවීම සම්බන්ධව ඇමරිකාවේ විශේෂ අවධානය යොමු ඇත. COVID-19 වෛරසය ආසාදනීම හේතුවෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 44,81,000ක් වයි. ඇමරිකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,49,680කි. බ්‍රසීලයෙන් මරණ 5,76,730ක්ද ඉන්දියාවෙන් මරණ 4,36,396ක්ද වාර්තා වී ඇත. රුසියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,78,243කි. මෙක්සිකෝවෙන් කොවිඩ් මරණ 2,55,452ක් වාර්තා වී තිබේ. ඇෆ්ගනිස්තානයේ වෙන රටක් බලවත් වූ යම් ප්‍රමාණයකට මැද පෙරදිග රටවල් පාලනය කිරීමේ හැකියාව පවතින බව විදේශ විචාරක මොහන් සමරනායක මහතා පෙන්වා දෙයි.
1973 වසරේදී රහසිගතව ඇමරිකාව ඇෆ්ගනිස්තානය සම්බන්ධ වන්නේද එවැනි හේතුවක් පදනම් කරගැනීම බව හෙතෙම පෙන්වා දෙයි. මේක මේ පටන් ගන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්වත් මානව හිමිකම් වෙනුවෙන්වත් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොවේ බලතරගේ ප්‍රතිඵලයක් ලේ. ඇෆ්ගනිස්තානයේ යම් රාජ්‍යයක් බලවත් වුණොත් ලෝකයේ බලවතෙකුට එහි බලපෑම් කරන්නට හැකි වුණොත් ඒ රාජ්‍යයට හැකි වෙනවා මැද පෙරදිග කලාපයක් යම් ප්‍රමාණයකට හසුරු ගන්නට. මේ නිසා තමයි 1973 ජූලි මාසෙදී ඇමරිකාව රහසිගත ව්‍යාපෘතියක් ලෙස ඇෆ්ගනිස්තානයට යන්නේ. 79 දෙසැම්බර් මාසේ 24 වෙනිදා සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්නේ. එදා ඉඳලා ඇෆ්ගනිස්තානයේ කතාව ලියවී තිබෙන්නේ ලෙයින් සහ කඳුලෙන්. ඉතින් මේ දීර්ඝ ගමනේදී 1989 දී සෝවියට් හමුදා ඉවත් වෙනවා. ඉන්පස්සේ උතුරු දිග සන්ධානය නැමැති මුජාහිදීන් වරුන්ගේ එකතුවක් බලයට එනවා. එය අසාර්ථක වෙනවා. 1995 දී තාලිබාන් කියන්නේ ශිෂ්‍යයා කියන තේරුමෙන් ඔවුන් බලයට එනවා 95 දී. ඒ බලයට ආපු තාලිබාන් වරුන්ගේ පාලන සමයේ සලකුණු වල තිබුණේ අර පිරිමි අඟල් දෙකක් දිගට රැවුල වවන්න ඕන, සිනමා හල් නැහැ, පාසල් නැහැ, ගෑනුළමයි පාසල් යන්න බෑ, චිත්‍රපට බලන්න බෑ කියන මෙන්න මේ වගේ ඊටාම ප්‍රතිගාමී මූලධර්ම මත සලකුණු වුණු පාලනයක්. මෙසේ තිබි කාලයේ ගෙවි යද්දී 2001 සැප්තැම්බර් 11 වෙනිදා ඔසාමා බින් ලාඩන්ගේ අල් කොයිඩා සංවිධානය නිව්යෝර්ක් නුවරට සහ පෙන්ටගනයට ප්‍රහාරයක් දෙනවා. පැහැරගත් ගුවන් යාන ප්‍රයෝජනයට ගනිමින් ඔසාමා බින් ලාඩන් කියන්නේ ඇමරිකාව විසින් සංවිධානය කළ මුජාහිදීන් කල්ලිවල මේ කනත්තා මුජාහිදීන් කණ්ඩායම් වලට ඇමරිකාව විසින් සම්බන්ධ කරන විට ඔහු නිව්යෝර්ක් නගරේ බෲක්ලින් නගරේ කොටසේ ඉස්ලාමීය විද්‍යාලයක සේවය කරමින් සිටියේ. සැප්තැම්බර් 11 ප්‍රහාරයට ඇමරිකාව කියනවා වග කියන්න ඕන බින් ලාඩන් එයා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ. ඔවුන් කිව්වා තාලිබාන් වරුන්ට දෙන්න බින් ලාඩන් අපට තාලිබාන් වරු කිව්වා දෙන්නම්. නමුත් සාක්ෂි සපයන්න ඔහු ඒ කළ බවට. නමුත් සාක්ෂි සපයීමක් වුණේ නැහැ. 2001 ඔක්තෝබර් 7 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ යටත් කරගන්නවා. ඒ 20 අවුරුදු පාලනය තමයි පසුගිය 15 වෙනිදා අවසන් වුණේ. කොවිඩ් වසංගතයේ මූලාශ්‍රය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගත නොහැකි බව ඇමරිකානු බුද්ධ්‍යංශ පවසයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ නියෝගයකට අනුව එරට බුද්ධ්‍යංශ විශේෂ විමර්ශනයක් සිදු කළය. එහි ප්‍රතිඵල ජනාධිපතිතුමා බාර දීමෙන් ඇමරිකානු බුද්ධ්‍යංශය මේ බව පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දකුණු කොළඹ ශික්ෂණ රුහල්නා මිලේනියම් ගොඩනැගිල්ලේ වාටු සංකීර්ණ කිහිපයක් අද පෙරවරුවේ විවෘත කෙරුණි. ඉතා දීර්ඝ කාලයක සිද්ධ කිරීම පැවති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා පසුගියදා අදාළ අංශ තුබස් ලබා දුන්නේය. ඒ අනුව මාස පමණ කාලයක් තුළ ඒ කටයුතු අවසන් කර තිබේ. කිසිදු උත්සවයකින් තොරව ගොඩනැගිල්ල විවෘත කිරීම විශේෂත්වයකි. මෙම ගොඩනැගිල්ල මහල් 8කින් සමන්විතයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරෙවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා දැල්පන් සම්මේලන වර්ණය කල් දැමෙයි. පවතින COVID-19 තත්ත්වය සැලකිලිට ගනිමින් මේ තීරණයට එළඹ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. නිල වර්ණය අනිද්දා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායම ප්‍රබල ස්ථානයක පසු වෙයි. ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 78කට සීමා විය. ඉන්දිය පිටිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වූ විශේෂත්වයකි. එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිටිකරු රෝරි බර්න්ස් ලකුණු 61ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට 6 පාර 1ක් සහ 4 පාර 6ක් ඇතුළත් විය. හෂීට් හමීඩ් ලකුණු 68යි. ඔහු 4 පාර 12ක් එල්ල කිරීමට සමත් විය. අද තරගයේ දෙවන දිනයයි.
දෙරට අතර පැවති පළමු තරගයේ ලකුණු 151කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූ අතර දෙවැනි තරගය ජය පෙරදුමින් තොරව අවසන් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. ඉකුත් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්ම වූ වාර්තාගත අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 21,768.32ක් බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍ර නිවේදනය කරයි. 2020 වසරේ ජූලි මාසයේදී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,085ක් ලෙස සටහන් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ජූලි මාසයේ වැඩිම අපනයන ආදායම ඇඟලුම් වශයෙන් ලැබී තිබේ. එය ඇමරිකානු ඩොලර් මිලියන 452.5ක් ලෙස සටහන් විය. තේ අපනයනෙන් ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 115ක ආදායමක් උපයා ඇත. රබාෂ් නිෂ්පාදනයෙන් අපනයනෙන්ද ලබා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 96.65කි. පොල්ලාස් නිෂ්පාදන අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 76.67ක ආදායමක්ද උපයා තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දෙවැනි ඉර්ධි කොටසේදී වැස්සහිත කාලගුණ තත්ත්වයක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයම් පළාත්වලත් ගාල සහ මාතෘශේකවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරේ බටහිර බැවුමේ උතුරු මැද සහ වයම් පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ශේකවලත් පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතීමට ඉඩ ඇත. කික්‍රම සත වැසි තද සුළං ආකුණු බගෙන සිදුවිය හැකි හානි යොමු කර ගැනීමට අවධානය යොමු කරන්නයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. නොවැම්බර් අවසානයට පෙර අවුරුදු 18 වැඩි සියලු පුරවැසියන් එන්නත් කරණයට. මෙරට ජනතාව නිවසේදී සිටින ප්‍රතිශතය සාපේක්ෂව අවම අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි. සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 3,51,000 දක්වා ඉහළට. COVID-19 වසංගතයේ පාලනයට රජය වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000ක්. රට වසා දැමීමට ගත් තීරණයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනපති සහ අගමැතිට පැසසුම්.
පවතින තත්ත්වය හැමෝම වෛරී දේශපාලන වලකින ලෙස රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලයි. කොළඹ කොටස් වෙනද පොලිසිය කොටස් වෙන දර්ශකය වාර්තාගත ලෙස ඉහළට. ඇමරිකාවේ කොවිඩ් ආසහිත මරණ සංඛ්‍යාව 6,50,000කට ආසන්න වෙයි. ශ්‍රී ලංකා දැල්පන් සම්මේලනයේ නිලවරණය කල් දැමේ. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ්අඩවියෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති මෙන් සමාප්තයි.